සිය බස් ලක. භික්ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂාපද පෙනෙනවා. පශ්චාත් යුද සමයකින් තමයි මේ පොළොන්නරු යුගය ආරම්භ වෙන්නේ. මිනිස්සුන්ට මිනිස්සු පෙන්වන්න බැරි වුණා. නොවියත් උදී දනන් සඳහා සිය බසින් සැකසෙන්නේ. ඒ වගේම විහාරයක ආරාමයක බවුන් වඩලා ලියපු කෘතියක් නෙමේ මේක. ලිව්වේ එකම එක කෘතියයි. ධර්මසේන හාමුදුරුවෝ පූති ගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ කතාව ආරම්භ කරනවා. තවද ජීවිතයේ චිරස්ථිතික නොවන නියාවද තනග පිණි බිදුවක් මෙන් ආයුක්ෂයේ නැසන සුළු නියාවද කියලා. හේනට කුඹුරට ගත සවිදිය කළ ගැමියෝ ආධ්‍යාත්මික සුව විඳින්න පන්සල පල්ලිය ඇසුරු කළා. කවියන්ට කවි ලියන්න තමයි මේ සිදත් සංග්‍රහව ගුරු කොටගත්. ප්‍රංශ දාර්ශනික දෙකෝට් හරි අපූර්ව ප්‍රකාශයක් කරනවා. මොකක්ද ඒ කියන්නේ? ඕනෑම කෙනෙකුට පුළුවන් ලෝකයේ තමන්ගේ අත්ල මත නටවන්න. හැබැයි පය ගසා ගන්න තැනක් සොයා ගැනීම අතිශයින් දුෂ්කරයි. අපිට තියෙනවා යහපත් දැක්මක්. මේ රටේ දසදහසක් වූ දරුවන් ප්‍රමාණයක් මේ වන විටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තීරණය කිරීම සඳහා අපගේ නාලිකාව මේ වන විට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. ඉතින් යහපත් දැක්මක් සහිතව හොඳම දේ සොයාගෙන යන ගමන තුල අපිට මුණ ගැහෙනවා එක්තරා චරිතයක්, ජීවිතේ ජයග්‍රහණය කරපු චරිතයක්. රුවන්පුර ප්‍රදේශයෙන් ස්වකීය පාසල් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඊටාම ලාබාල වයසේ ඒ වගේම දක්ෂයෙක් ලෙස අද වන විට ආචාර්ය උපාධියක්ද හදාරමින් සිටින ආචාර්ය බුද්ධික ජයතිස්ස කියලා අපූර්ව මිනිසෙක් අපිට මුණ ගැහෙනවා. මට හිතුණා මගේ ආදරණීය දරු පැටවුන්ට ඒ මිනිස්යාගේ මනුස්සකමේ අධ්‍යාපනයේ නාදය ඔබ වෙත ගෙන එන්න. අපගේ නාලිකාවට අපි පිළිගන්නවා බුද්ධික ජයතිස්ස ගුරුතුමා. අයබෝවන් සර්. අයබෝවන් සර්. අපේ ඉතිහාස විෂයේ මූලාශ්‍ර සොයාගෙන යන ගමනේ අපිට ඉතාම වැදගත් වෙනවා ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර. මේ මහ පොළවේ මේ අපගේ උපන් දේශයේ මේ ඉතිහාසය ගොඩනගා ගැනීම සඳහා අපිට තියෙන අග්‍රගණ්‍ය වූ ගද්‍ය පද්‍ය මූලාශ්‍ර පිළිබඳව අපි අසා දැනගමු ඔහුගෙන්. සර්, ඔබට බාරයි අපේ නාලිකාව. සම්භාව්‍ය සාහිත්‍යයක අක්මුල් හොයා යන ගමනේ සිංහල සාහිත්‍යයේ මූලාශ්‍රමයේ ග්‍රන්ථ පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත්. ලංකා සාහිත්‍යය ඉතා ප්‍රබල වශයෙන් යුග ගණනාවකට බෙදමින් සාහිත්‍ය විවිධ මම්පෙත් එලි පෙහෙලි කරගෙන යන අතරමඟ අපේ සාහිත්‍යයේ මුල්ම අවධිය විදියට අපිට අනුරාධපුරය හඳුන්වන්න පුළුවන්. සිංහල සාහිත්‍ය කියලා කියන්නේ ලංකා සාහිත්‍ය ඉතා සුවිශේෂ වශයෙන් කැපී පෙනෙනවා. ලෝකයේ පැරණිතම ග්‍රන්ථ හමුනේ ලංකා සාහිත්‍යයෙන්. මහා විශාල මහා සාහිත්‍යයක පාලි සංස්කෘත පිළිබඳව සම්මිශ්‍රණ වෙච්ච භාෂාවක සුමට වදන් අරුත් මේ මහා සාහිත්‍යයක් අධ්‍යයනය කරන ඔබට ඉතාම වැදගත් වෙන ඔබේ ජීවිතයට. ඒ නිසා සිංහල සාහිත්‍ය ලංකාවේ අධ්‍යයනය කරන කුඩා දරුවාගේ ඉඳන් උපාධිධාරියා වෙනකන් මේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ දක්වාම සම්භාව්‍ය සාහිත්‍ය අපි අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගයේ දක්වා කතා කරනවා. හොඳයි. පළමුවෙන් අපි කතා කරන්න ඕනේ මේ අනුරාධපුර යුගය. අනුරාධපුර යුගයේ ඉතාම වැදගත් වෙන්නේ සිංහල සාහිත්‍ය අපිට පැරණිතම කෘති අපිට හමු වෙනවා දම්පියාටුවා ගැටපදය. පස්වන කාශ්‍යප රජතුමා තමයි මේ දම්පියාටුවා ගැටපදය රචනා කරන්නේ. මේකේ තියෙන්නේ ගැටපද ප්‍රශ්න. එතකොට ඒ වගේම පළවන සේන රජතුමා ලියනවා සියබස් ලකර ග්‍රන්ථය. මේක ඇවිල්ලා දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශයේ ගුරු කොටගෙන ලියවෙච්ච බව තමයි කියවෙන්නේ. ඒතර සියබස් ලකර ස්ව භාෂා අලංකාරය කියලා අපි හඳුන්වනවා. ඒක සිංහලෙන් නැගුණාම සියබස් ලකර. ඒ වගේම තමයි අනුරාධපුර යුගයේ තවත් වැදගත් කෘතියක් නිර්මාණය වුණා. ඒ තමයි සිකවළඳ සහ සිකවළඳ විනිසය. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂාපද පෙනෙව්වා. ඒ භික්ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂාපද පනවපු ග්‍රන්ථ දෙකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. සිකවළඳ සහ සිකවළඳ විනිස. ඒ වගේම තමයි හෙරණ සික හා හෙරණ සිකවළඳ විනිස. ඉන් අනතුරුම ඉතාම අපිට වැදගත් වෙනවා අනුරාධපුර යුගයේ සාහිත්‍ය අධ්‍යයනය කරනකොට සීගිරි කුරුටු ගී. මේ සීගිරි කුරුටු ගීත නිසාම තමයි ලංකාවේ පද්‍ය සාහිත්‍ය ආරම්භයත් මේ සමග සිදු වෙනවා කියලා කියන්නේ. මොකද ඊට හේතුව තමයි මේ සාමාන්‍යයෙන් අවිද්‍යාත්මකව වශයෙන් ලියවිච්ච ලේඛන වලට වඩා මේ සීගිරි කුරුටු ගීතවල තිබිච්ච ව්‍යාකරණ ඡන්දස් අනුව විරිත් භාවිතයෙන් ලියවෙච්ච කාව්‍යමය ආකෘති බොහොමයක් මේ සීගිරි කුරුටු ගී වල
නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේම තමයි මේ අනුරාධපුර යුගයේ සාහිත්‍ය අපි අධ්‍යයනය කරනකොට ගද්‍ය සාහිත්‍ය වගේම ඉතා ප්‍රමුඛ තැනක් හිමි වෙනවා මේ පද්‍ය සාහිත්‍ය. ඒ නිසා අපි ගද්‍ය සාහිත්‍ය අධ්‍යයනය කරනකොට දම්පියාටුවාට ගැටපදයේ වගේ ග්‍රන්ථ අපි අධ්‍යයනය කරනවා. ඒ වගේම තමයි පද්‍ය සාහිත්‍ය අපි අධ්‍යයනය කරනකොට සියබස් ලක්‍ර ඉතාම වැදගත් විශේෂයෙන් අපි අධ්‍යයනය කරනවා. ඉන්නතර අපි බොහෝ දෙනාගේ ජනාදරයට පාත් වෙච්ච අරුත් බර සීගිරි කුරුටු ගීතවලට තමයි අපි ඉල්ල අනතුරුව සාහිත්‍යය අපි හඳුනාගන්නේ. මේ අනුරාධපුර යුගයෙන් පස්සේ ඉතාම වැදගත් වෙනවා මේ හෙළටුවා සාහිත්‍යය. අපේ ප්‍රධාන ශාස්ත්‍රාචාර්යවරයෙක් ඉන්නවා අටුවාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ හෙළටුවා සාහිත්‍ය නිර්මාණය කරමින් විශේෂ වශයෙන්ම මහා අට්ඨකථා, දීපවංශ අට්ඨකථා, ඒ වගේම ජාතක අට්ඨකථා, ධම්මපදත් අට්ඨකථා කියන මේ අට්ඨකථා රචනා කිරීම සමගම ඒ වගේම ත්‍රිපිටක පාළිය මුල් කරගෙන බිහි වුණා හෙළටුවා සාහිත්‍යය. ඒ නිසා මේ අටුවාචාරීන්ගේ හෙළටුවා සාහිත්‍යයත් එක්ක සම්භාව්‍ය සාහිත්‍යයේ පෝෂණය වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි සිංහල සාහිත්‍යයේ පෝෂණය වෙමින් මේ අටුවාචාරීන්ගේ විශේෂම පොත් දෙකක් කෘති දෙකක් තියෙන ඔබ හොඳ ආකාරව දන්නවා පුතේ මොනවද? ජාතක අටුවාව. එහෙම නැත්නම් පාලි ජාතක අට්ඨකථාව සහ පාලි ධම්මපදට්ට කතා දෙක. මේ දෙක තමයි විශේෂ වශයෙන් සිංහල සාහිත්‍යයේ වැඩිපුරම අපි අධ්‍යයනය කරන මූලාශ්‍ර කෘති දෙක විදිහට අපි හඳුන්වන්නේ. ඒතර මේ ආකාරයට අනුරාධපුර යුගයෙන් පස්සේ අපි පොළොන්නරු යුගයට එළඹෙනවා. ඒ පොළොන්නරු යුගයට එළඹෙනකොට ඉතාම වැදගත් වෙනවා අට්ඨකථා අතර තිබුණා වංශකට්ඨ කතා කියලා කතා වර්ගයක්. ඒකෙදි පාලි තූප වංශය, සිංහල තූප වංශය, පාලි බෝධි වංශය, සිංහල බෝධි වංශය ආදී තාම වටිනා කෘති ගණනාවක් මේ හෙළටුවා සාහිත්‍යයත් එක්ක අට්ඨකථාත් එක්ක අපිට ආවා. ඊට පස්සේ මේ කාව්‍යාදර්ශයේ දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය ගුරු කොටගෙන සියබස් ලක්‍ර ලියුණා. ඒ තුල බුදු සිරිත කවුලකීට ගත්තා. කවුලකීන් තමයි ලෙව්ලකී ආරම්භ වුණේ. ඒ නිසා මුල් කාලේන අනුරාධපුර යුගයේ විශේෂ වශයෙන්ම කවුලකී තමයි ආරම්භ වුණේ. ඉන්න අනතුර මොකද උනේ මේ සීගිරි ගී සාහිත්‍යයත් එක්ක විශේෂයෙන් ලෙව්ලැකියට ප්‍රමුඛ ස්ථානය දීලා ඒ වගේම ඒ කාව්‍යයේ තියෙන ආකෘති විරිත් අනුව සම්භාව්‍ය සාහිත්‍යයේ කවිය පෝෂණය වෙන්න ක්‍රමක්‍රමයෙන් පටන් ගත්තා. මේ සීගිරි ගීවල පවතින භාෂාව තුළ මේ හටගත් කාව්‍යමය භාවික ගුණය නිසාම සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ නොමැකෙන පියසටහන් එක් කරන්න හැකි වුණා. ඉන්න අනතුරු අපි එන්නේ ලස්සන යුගයකට. ඒ යුගය තමයි පොළොන්නරු යුගය. පශ්චාත් යුද සමයකින් තමයි මේ පොළොන්නරු යුගය ආරම්භ වෙන්නේ. පශ්චාත් යුද සමයක මිනිස්සු මොන වගේද? ඒ මිනිසුන්ගේ ක්ලේශයන්, තණ්හාව, වෛරය, ක්‍රෝධය මේ හැම දෙයක්ම හිත තුල කැකෑරෙන යුගයක්. ඒ නිසා මිනිස්සුන්ට මිනිස්සු පෙන්වන්න බැරි වුණා. මිනිස්සුන්ට මිනිස්සු වෛර කරා. ඒ නිසා යුද්ධයත් එක්ක ඇතිවන භයානකම්, සිත්ඇවුල්, ආරවුල් මේ ඔක්කොම කැකෑරෙන යුගයක තමයි පශ්චාත් යුද සමයකින් අනතුරුව පොළොන්නරු යුගය ආරම්භ වෙන්නේ. මේ මිනිස්සුන් දෙවියන් තමයි ජීවමානව දෙව්වේ. ඒ නිසා මිනිස්සුන්ට සැබෑ දර්ශනයකට යන්න ඕන කියන මාවත දිගහැරලා දෙන්න අපේ ගුරුළුගෝමි පඬිතුමාට හැකි වුණා. ඒ අනතුරු උන්වහන්සේගේ මූලිකත්වයෙන් මොකද වුණේ? අමාවතුර කෘතිය නිර්මාණාත්මක බුදුගුණ සාහිත්‍ය, ගද්‍ය සාහිත්‍ය සුවිශේෂ කෘතියක් ලෙස ගුරුළුගෝමි පඬිතුමා ලියවෙච්ච අමාවතුර කෘතිය නිර්මාණය වුණා. පරිච්ඡේද 18කින් සමන්විත මේ කෘතිය ප්‍රධාන දමන කිහිපයක් ඔස්සේ දුර්දාර්ථ දමනය, ස්වතන්තාන දමනය, පරසන්තාන දමනය ආදී විවිධ දමන ආදී කොටගෙන මේක නිර්මාණය වෙනවා. ඒකේ 7 වෙනි පරිච්ඡේදන අපූර්ව දමනයක් ඔබ ඉගෙනගෙන තියෙනවා. අඟුලිමාල දමනය. මේ කතා පුවත බොහෝම ප්‍රසිද්ධයි. එතකොට මේ සාහිත්‍ය කෘතියක් ලෙස අමාවතුර කෘතිය රචනා වීම මූලාශ්‍රය කරගත්ත මේ පාලි රසවාහිනිය, ඒ වගේම තමයි පුරුෂ ධම්ම සාරථී බුදුගුණයේ බුදුහාමුදුරන්ගේ ගුරු කොටගෙන තමයි මේක ලියවෙන්නේ. පුරුෂයන් දමනය කිරීම. ඒතර පුරුෂයන් දමනය කිරීමේදී මේ පරිච්ඡේද 18ම ලස්සනට සැකසුම් කරලා තිබුණා. ඒ නිසා පළමු ගත් සැකසුම් කරුවා විදියට ගුරුළුගෝමි පඬිතුමා සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ ඉතා සුවිශේෂ කතුවරෙක් බවට පත් වුණා. ගුරුළුගෝමි පඬිතුමාගේ භාෂා ශෛලිය ගත්තොත් එහෙම සාමාන්‍ය පණ්ඩිත ප්‍රිය භාෂාවක්. ගුරුළුගෝමි පඬිතුමා මේ කෘතිය ලියන්නේ කොහොමද? නොවියත් උදී දනන් සඳහා සිය බසින් සැකමින් ලිව්වේ. නොවියත්. මෙතන මේ නොවියත් කියලා කිව්වේ නූගත් කියන එක නෙමෙයි. පාලි සංස්කෘත නොදත් ජනයා. එතකොට නොවියත් උදී දනන් සාමාන්‍ය ජනයා උදෙසා මොකදගේ සිය බසින්, හෙළ බසින්, සැකවින්, කෙටියෙන් තමයි තමන්ගේ මේ නිර්මාණය කරන්නේ කියන එක කියනවා. එතකොට පාඨක පිරිස පැහැදිලි.
පාඨක පිරිස පැහැදිලි පාලි සංස්කෘත නොදත් ජනයා. ඒ වගේම මේ පරිච්ඡේද 18 පුරාවට මේ ගුරුළුගෝමි පඬිතුමාගේ අමාවතුර කෘතිය අධ්‍යයනය කරනකොට ඒකාර භාවිතය සංස්කෘත පාලි භාෂාව අඩුයි. නුමුසු හෙළවහර යොදාගෙන තමයි සියලු කතන්දර තියෙන්නේ. ඒ වගේම විවිධ වර්ණනා අතික්‍රාන්තව අපිට හමු වෙන්නේ. වර්ණනා බාහුල්‍යයෙන් අඩුයි. විශාල වශයෙන් උපමා රූපක යොදාගත්තේ මේ අවශ්‍ය තැනක උපමාවක් රූපකයක් යොදාගත්ත විනා අනිත් සියල්ලම මේ කියන පඬිත ප්‍රිය භාෂාව උපයෝගී කරගෙන නුමුසු හෙළවහර යොදාගෙන තමයි අමාවතුර රචනා කරන ගුරුළුගෝමි පඬිතුමා මේ අමාවතුර කෘතිය රචනා කළේ. ඒ වගේම තමයි ඊටම වැදගත් විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණ. ඒ වගේම තවත් කෘතියක් තමයි අමාවතුර ගුරුළුගෝමි පඬිතුමා ලියනවා මොකක්ද මේ ධර්ම ප්‍රදීපිකාව. ඒතකොට ධර්ම ප්‍රදීපිකාවේ අන්තර්ගත වෙන්නේ බුද්ධ ධර්මය. අමාවතුර රචනා වෙන්නේ බුද්ධ චරිතය. බුද්ධ චරිතය තමයි අමාවතුර රචනා වෙන්නේ. බුද්ධ ධර්මය තමයි ධර්ම ප්‍රදීපිකාව රචනා වෙන්නේ. ධර්ම ප්‍රදීපිකා කෘතියේ වැඩි වශයෙන්ම මේ සංස්කෘත භාෂාවේ ආභාසය පැමිණීමත් එක්ක මේ මිනිස්සුන්ට මේක කියව ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වුණේ නේ. භාෂාව හරිම ගැඹුරුයි, විදග්ධයි. ඒ නිසා මිනිස්සු මේක අධ්‍යයනය කිරීමෙන් යම්කිසි විදියකට අයින් වෙලා ගියා. ඒ නිසා තමයි ධර්ම ප්‍රදීපිකා කෘතියේ වැඩිපුර සාහිත්‍ය පරිශීලනය කරන පාඨකයෝ අධ්‍යයනය කරන්නේ නැති සම්භාවයේ කෘති වශයෙන්. නමුත් අපි අමාවතුර සාමාන්‍යයෙන් අපි සාහිත්‍ය අධ්‍යයනයේදී අමාවතුර කෘතිය කෘතියක් ලෙස සාහිත්‍යකරණයේදී අපි අධ්‍යයනය කරනවා. ඒ වගේම තමයි පොළොන්නරු යුගයේ ගී කාව්‍ය දෙකක් ලියවෙනවා. සසදාවත මුව දෙව්දාවත. ඒ වගේම දහම් සරණ සංඝසරණත් ලියවෙන්නේ මේ යුගයේ කියලා විවිධ මත පළ වෙලා තිනවා. ඒතර සසදාවත නිර්මාණය කරන්නේ සස ජාතකයේ පදනම් කරගෙන. මුව දෙව්දාවත රචනා කරන්නේ මඛාදේව ජාතකයේ පදනම් කරගෙන. සිංහලයේ මුලින්ම ගී කාව්‍ය ආරම්භ වෙන්නේ මෙන්න මේ කියන පොළොන්නරු යුගයේ. නිසා පොළොන්නරු යුගයේ අපි සාහිත්‍ය අධ්‍යයනය කරනකොට අමාවතුර කෘතියක්, ධර්ම ප්‍රදීපිකාව කෘතියක්, විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණ කෘතිත් අපි ඊටාම සුවිශේෂ ගද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර විදිහට අපි හඳුනනවා. ඒ වගේම තමයි ගී කාව්‍ය දෙකක් අපිට හම් වෙනවා. සසදාවත, මුව දෙව්දාවත කියන කාව්‍ය කෘති දෙක. මේ ඊටාම වැදගත් කරුණක් තමයි පොළොන්නරු සාහිත්‍යයේ අපිට ඊටාම සිංහල සාහිත්‍ය වටිනාම තැනක් එන්නේ මේ සංස්කෘත භාෂාවේ පැමිණීම. මහා කවි කාලිදාස ලියන කුමාර සම්භවය, රඝු වංශය, ඍතු සංහාරය කියලා විවිධ කෘති ගණනාවක්. මේ කෘතිවල තියෙන භාෂාමය ආටෝප සාටෝප අපේ සිංහල සම්භාව්‍ය සාහිත්‍යයට එකතු වෙන්න පටන් ගන්නේ මෙන්න මේ කාල වකවානු වෙනකොට. ඒ කියන්නේ සංස්කෘත භාෂාවෙන් කවි සමය නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිර්මාණාත්මක බුදුගුණ සාහිත්‍යයත් එක්ක සංස්කෘත කවි සමය රිංගා ගැනීමත් එක්ක අපේ සිංහල සාහිත්‍යයත් එක්ක මහා සාහිත්‍ය එක්ක පොළොන්නරු යුගය එලෙස අවසන් වෙනවා. ඉන් අනතුරු අපි එන්නේ දඹදෙණි සාහිත්‍ය යුගය. දඹදෙණි සාහිත්‍ය යුගය කියන්නේ සිංහල ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. එතකොට ගද්‍ය සාහිත්‍ය කියලා කියන්නේ වැඩිපුර ගද්‍යමය කෘති ලියුණා කියන එක. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සද්ධර්ම රත්නාවලිය ඔබ හොඳ ආකාරව දන්න කෘතියක්. ඒ වගේම තමයි පූජාවලිය, මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරන්ගේ කෘතිය, යෝගාර්ණවය, විසුද්ධි මාර්ග සන්නස. ඒ වගේම තවත් සුවිශේෂී කෘති කිහිපයක් දඹදෙණි යුගයේදී රචනා වෙනවා. ඒ තමයි මේ ව්‍යාකරණ ඡන්දස් ග්‍රන්ථ, ව්‍යාකරණ ග්‍රන්ථ. ව්‍යාකරණය උගන්වන නිර්මාණය වෙච්ච ග්‍රන්ථ. මේවා නිර්මාණය වුණේ ඇත්තටම කවියන්ට. සිදත් සංගරාව, ඒ වගේම තමයි ඡන්දස් ශාස්ත්‍රයේ ලියපු එළුසඳස් ලකුණ, තොර ලකුණු සර කියන කෘතිය, පියුම්මල කියන කෘතිය, මේවා සිංහල අක්ෂර නියාමනයට අනුව බිහිවෙච්ච කෘති. ඉතින් මේ කෘති නිර්මාණය වීමත් එක්ක සම්භාව්‍ය සිංහල සාහිත්‍ය යම් පමණකින් නෙමෙයි විශාල වශයෙන් වෙනස් වීමට පටන් ගත්තේ මෙන්න මේ එළුසඳස් ලකුණ හා මේ සිදත් සංග්‍රහයේ ව්‍යාකරණ ඡන්දසුත් එක්ක. ඉතින් අපි යන්න ඕන මේ ඊටාම ගද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගයක් වුවට අපි මේ ස්වර්ණමය යුගයේ සුවිශේෂ කෘතියක් කතා කළේ නෑනේ. ඉතින් අපි ගමු මේ සද්ධර්ම රත්නාවලි කාරකතුවරයා අපේ ධර්මසේන හාමුදුරුවෝ. ධර්මසේන හාමුදුරන්ගේ සද්ධර්ම රත්නාවලිය ඊටාම වැදගත් කෘතියක්. සිංහල සාහිත්‍යයේ මං හිතන විදිහට බොහෝ දෙනෙක්ගේ හදවත තුල කැකෑරෙන කෘතියක්. හදවතේ ලැබුම් ගන්නා කෘතියක්. ඊට හේතුව තමයි ධර්මසේන හාමුදුරුවෝ කුටියක බවුන් වඩලා ඒ වගේම විහාරයක ආරාමයක බවුන් වඩලා ලියපු කෘතියක් නෙමේ මේක. ලිව්වේ එකම එක කෘතියයි. හැබැයි මහා සම්භාව්‍ය සාහිත්‍යයක
මුදුන් මුලක් වගේ අරටුවක් වගේ මේක හැම දිනාගෙම හදවතට ලැබුම් ගත්තා. ධර්මසේන හාමුදුරන්ගේ පුදුමාකාර හදවතේ සානුකම්පික පරිකල්පනයක් තිබ්බා. මිනිසයාට මිනිසයා කෙරෙහි දක්වන අපරිමිත සුගුණ, අපරිමිත ගුණය ජාතක කතා කරුවා කරේ මොකක්ද? කළු සුදු චරිත වෙන් කරන එක. හොඳ කෙනා ගියා දිවි ලෝකෙට, නරක කෙනා ගියා අපායට. හැබැයි ධර්මසේන හාමුදුරන්ගේ තිබිච්ච මේ සානුකම්පික පරිකල්පනය නිසාම වැරදි කරපු මිනිස්සයා පවා සුමකට ගත්තා. ඒ තමයි ධර්මසේන හාමුදුරන්ගේ කතා කලාවේ ප්‍රධාන රීතිය. පාලි රීතිය අත්හැරලා ස්වකීය හෘද ස්පන්දනයේ සමග මුසු කොට ගැමියන්ට උචිත බස්වහරකින් රචනා කරන්නට ධර්මසේන හාමුදුරන්ගේ තමන්ගේ කතා කලාව කවිය අවිය කොට ගත්තා වගේ තමන්ගේ භාෂාව අවිය කොටගෙන ගැමියන්ගේ හදවත, ගැමියන්ගේ හෘද ස්පන්දනයේ භාෂාවට ගෙනහැර දක්වලා ගෙයින් ගෙට ගිහිල්ලා කුඹුරෙන් කුඹුරට ගිහිල්ලා හේනට කුඹුරට ගත සවි දිය කළා මිනිස්සුත් එක්ක හැප්පිලා මිනිස්සු සමග රණ්ඩු සරුවල් වෙමින් ජනයාගේ හදගැස්ම තේරුම්ගත් මහා යතිවරයෙක් විදියට ධර්මසේන හාමුදුරන්ගේ සාහිත්‍ය චින්තාව අපිට හඳුන්වන්න පුළුවන්. ධර්මසේන හාමුදුරුවෝ ඊටාම සුවිශේෂ යතිවරයෙක්. ඊට හේතුව තමයි ග්‍රාමීය ජන ජීවිතවලට හොරෙන් නෙවිකම් කළා. ග්‍රාමීය ජන ජීවිත පිළිබඳ ඈතින් ඉඳලා බලන් වුණා. ග්‍රාමීය ජන ජීවිතයේ හද ගැස්මේ රිද්මයට අවශ්‍ය කරන ධර්මෝපදේශ ලබා දුන්නා. ධර්ම ග්‍රන්ථයක් විතරක්ම නෙමේ සාහිත්‍යයෙන් කැටිවෙච්ච, භාෂාවෙන් කැටිවෙච්ච අපූර්ව ග්‍රාමීය උපමා පිරුළු මේ හැම දෙයින්ම කැටිවෙච්ච පුදුමාකාර අලංකාර සාහිත්‍ය කෘතියක් විදියට ඔහුගේ සද්ධර්ම රත්නාවලී කෘතිය හඳුන්වන්න පුළුවන්. සද්ධර්ම රත්නාවලී කාර කතුවරයා ධර්මසේන හාමුදුරුවෝමයි කියලා ලියුපවට සාක්කියක් අපිට තියෙනවා. කෘති අවසානයේ සද්ධම් අට්ටිති මිච්ඡන්තෝ ධර්මසේන අතිස්සරෝ ආකාසි පවරං ඒතං සද්ධර්ම රත්නාවලින්. කතා 310කින් සමන්විත සද්ධර්ම රත්නාවලිය. ඒ කතාන්තර හැම එකක්ම පුද්ගලයෙක්ගේ නමකින් ආරම්භ වෙලා තියෙනවා. පූතිගත් තිස්ස හාමුදුරුවන්ගේ කතාව, කුණ්ඩලකේසිගේ කතාවස්තු ආදී වශයෙන්, මට්ට කුණ්ඩලීගේ කතාවස්තු වශයෙන් කතාවස්තු ලෙස නම් කළ දෙනවා. ඔබට ලස්සන මම එක උදාහරණයක කෙටියෙන් ඔබට පැහැදිලි කරන්නම් ධර්මසේන හාමුදුරන්ගේ සාහිත්‍යයේ තියෙන සුමට බව. ධර්මසේන හාමුදුරුවෝ පූතිගත් තිස්ස තෙරුන් වහන්සේගේ කතාව ආරම්භ කරනවා. තවද ජීවිතයේ චිරස්ථිතික නොවන නියාවද තනග පිණි බිදුවක් මෙන් ආයුක්ෂයේ නැසන සුළු නියාවද කියලා උපමා මාළු උපමා රාශියක් යොදාගත්තා. ධර්මසේන හාමුදුරුවෝ පූති කියලා කියන්නේ කුණු, තිස්ස කියන්නේ තිස්ස තෙරුන්ට ගත්ත කුණු සහිත ශරීරයක් යුතු තෙරුන් වහන්සේ නමක් තමයි පූතිගත් තිස්ස තෙරුන් හාමුදුරුවෝ කියලා කියන්නේ. පූතිගත් තිස්ස හාමුදුරුවෝ පෙර ආත්මභාවයේ කරපු විවිධ විරාත් භාවයේ සිද්ධ කරන අකුසල කර්මයක් ඉඳ මේ ආත්ම භාවයේ හබතරම් සිහින් කස්සතු වුණා. පුංචි අබෑට තරම් සිහින් බිබිලි ඇතු වුණා. පසුව මුන්සාව, පසුව මෑසාව, පසුව ඇඹුලසාව, පසුව බෙල්සාව සියල් සිරුර පැලී ගොස් වේයන් කෑ පරඬැල් පතක් මෙන් සියල් සිරුර නැසී ගියා. ධර්මසේන හාමුදුරුවෝ මේ කොහෙන්වත් ගත්ත උපමා නෙමෙයි. ධර්මසේන හාමුදුරුවෝ ගත්තේ ගැමිදිවියෙන්. මුං කියන්නේ මුං ඇට, හබ කියන්නේ අබ, මෑට බලන්න ඇඹුල ගෙඩි කියලා කියන්නේ නෙල්ලි ගෙඩි, බෙලි ගෙඩි තරම් මේ රෝගයේ ව්‍යාප්තිය චෝර ගලන කම්ම ඇඟින් ශරීරයේ සිවුර ගවා ගන්න බැරුව හැරව ගලන කම මේ රෝගයේ ව්‍යාප්තිය උපමාවලකින් ජීවිතයේ අනියත අස්තිර බව බුදුහාමුදුරුවෝ පිහිට වුණා. බුදුහාමුදුරුවෝ පිහිට වෙලා මොකද කරේ? බුදුහාමුදුරුවෝ කිව්වා මේ අද්දව කවදාවත් මේක ගන්න බැරිද? බුදුහාමුදුරුවෝ කිව්වා මොකක්ද දුන්නේ? කැලේකට යවුවා. කැලේකට යවලා කිව්වා ඇද නැති ලීයක් කපන් එන්ටේ කියලා. යම්සේ දඬුපතකින් ප්‍රයෝජන ඇති මිනිස්සු වලට වැදලා ඇද නැති ලීයක් ගේනකොට ගැට නැති තැන් කපලා දාලා කෙලින් ලීයක් අරන් එන්නේ. හැබැයි මේ අද්දව ඌ කලී පාඩේකටවත් ගත නොහැක්ක. බලන්නකෝ ධර්මසේන හාමුදුරන්ගේ ජීවිත පරිඥානයේ ජීවිතයේ අනියත අස්තිර බව අවබෝධ කරන්ට කැලේට ගිහලා ලීයක් කපන් එන්න කිව්වා. ඒ නිසා මේ අද්දව පාඩේකටවත් ගන්න බෑ. මිනිසුන්ට මරණ බය ඇති කළා. මිනිසුන්ට රෝග බය ඇති කළා. හැබැයි මිනිස්සු හැමදාම මේ තැන තිබ්බේ නෑ. ධර්මසේන හාමුදුරුවෝ පූතිගත තිස්ස හාමුදුරුවෝ අතීත ආත්මභාවයේ කරපු අකුසල කර්මය මේ ආත්මභාවයේ සුමකට ගෙනල්ලා පූතිගත තිස්ස හාමුදුරුවෝ සුවයටපත් කළා. ධර්මසේන හාමුදුරුවන්ගේ තිබුණු මේ සානුකම්පික පරිකල්පනය මුළු සිංහල සාහිත්‍ය පුරාවටම සම්භාව්‍ය සාහිත්‍යකරුවෝ ඉතාම ආසාවෙන් සભ્યත්වයෙන් වැළඳගත්ත මේ ධර්මසේන හාමුදුරුවන්ගේ සාහිත්‍ය චින්තාව නිසාම ඉතාම වැදගත් ධර්මසේන හාමුදුරුවෝ කෙටි වැකි භාවිත කළා, දිගු වැකි භාවිත කළා, පාලි සංස්කෘත භාෂා ව්‍යවහාර භාවිත කළා. ඇතැම් තැනක සංවාදශීලී භාෂාවක් යොදා ගනිමින් අපූර්ව කතා රසය රසවත් වන උපක්‍රම යොදා ගනිමින් සාහිත්‍ය පාඨකයා ඇද බැද තබා ගත්තා. ඒ නිසා සිංහල සාහිත්‍යයේ සුවිශේෂ යුගයක් විදියට
දඹදිව යුගයේ සුවිශේෂම කෘතිය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ධර්මසේන හාමුදුරන්ගේ සද්ධර්ම රත්නාවලී, ඒ වගේම තමයි මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවන්ගේ ලියවෙච්ච පූජාවලිය කෘතිය. ඒතර පූජාවලිය කෘතිය බුදුහාමුදුරන්ගේ අරහන් බුදු ගුණය නිමිති කරගෙන තමයි ලියවෙන්නේ. මේ පූජාවලී කතන්තරත් මේ ආකාරයෙන් බුදු සිරිත උපයෝගී කොටගෙන මිනිස්සුන්ට බණ දහම් කොට පින් දහම් ඇසුර ගන්න, තමන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධයට ගන්න මේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති වලින් ඉතා නොබද රැකවලක් අපිට ආරක්ෂාවක් වගේ ජීවිතයට ආරක්ෂාව, ජීවිතයේ මනා දැක්ම, අවබෝධය, මේ පරිඥානය මේ සාහිත්‍ය කෘති කියවීම අපිට ලැබෙනවා. ඇත්තටම ආධ්‍යාත්මිකව මිනිස්සු විවිධාකාරයේ දේවල් කරනවා. මනුෂ්‍යයාට මනුෂ්‍යයා පිළිබඳ අවබෝධ කරන්නටත් මේ කලාව සහ සාහිත්‍ය පිළිබඳ පුද්ගලයාගේ ආධ්‍යාත්මගත සිතුවිලි එක්තැන් වෙන්නේ පතපොත කියවීම තුල. හේනට කුඹුරට ගත සවි දිය කළ ගැමියෝ ආධ්‍යාත්මික සුව විඳින්න පන්සල පල්ලිය ඇසුරු කළා. නමුත් ජීවිතයේ ඒකාකාරී බවින් මිදෙන්න මිනිස්සු කාර්යබහුල වෙනකොට මේ පතපොත කියවීම කාලයේ වැලි තලාවට යට වෙලා ගියා. නමුත් මේ පතපොත නිර්මාණය වීම, මේ පතපොත රචනා වීම අපේ සිංහලකම, අපේ හෙළේ අවුස්සලා මේ සංස්කෘතිය දායාද කරන්න අපේ ජාතියට තිරණ වීමත් ඊටාම වැදගත් කොට සලකනවා. අපි මේ කතා කරගිද්දී දඹදිව සාහිත්‍ය යුගයේ ඒ අතර තව සුවිශේෂ කෘතියක් තමයි යෝගාර්ණවලිය, විසුද්ධි මාර්ග සන්නස සහ ව්‍යාකරණ ග්‍රන්ථ. ඔබ හොඳට දන්නවා මේ සිදස් සංග්‍රහව. මේ සිදස් සංග්‍රහව ලියුනේ කවියන්ට. කවියන්ට කවි ලියන්න තමයි මේ සිදස් සංග්‍රහව ගුරු කොට ගත්තේ. එතෙන් සිට දඹදිව සාහිත්‍යයේ විශාල ලස්සන කවි පොතක් නිර්මාණය වුණා. මොකක්ද? කවුසිළුමිණ. කවුසිළුමිණ මේක ලිව්වේ පරාක්‍රම බාරතුමා. රජ කෙනෙක්ට පොතක් ලියන්න තරම් කාලයක් තියෙද. නමුත් පැරකුම්බා සිරිත වර්ණනයේදී කාව්‍ය ඡන්දස් ඉතාම අලංකාර විදියට ගුරු කොට ගත්ත නිසාම සිංහල පද්‍ය සාහිත්‍යයේ ගී කාව්‍ය කෘතියක් ලෙස දඹදිව යුගයේ මේ කවුසිළුමිණ ඉතාම සුවිශේෂ කෘතියක් බවට පත් වෙනවා. ඒ අතර ඡන්දස් ශාස්ත්‍රයත් එක්ක එළු සඳස් ලකුණ, ඒ වගේම ලකුණු සර, පියුම්මල ආදී අක්ෂර ග්‍රන්ථ සිංහල සාහිත්‍යයේ පද්‍ය සාහිත්‍යය පෝෂණය කරන්න ඡන්දස් ශාස්ත්‍ර ග්‍රන්ථ ලෙස අපේ සිංහල සාහිත්‍යයට එකතු වෙච්ච ග්‍රන්ථ. ඉතින් අපි මේ කතා කළේ දඹදිව සාහිත්‍ය යුගයේ සම්භාව්‍ය සාහිත්‍යයේ මූලාශ්‍ර අපි අධ්‍යයනය කරනකොට අපි තවත් සුවිශේෂ යුගයකට එළඹෙනවා. ඒ තමයි කුරුණෑගල යුගය. මේ කුරුණෑගල යුගයේ සුවිශේෂ වෙන්නේ ඊටාම වටිනා කියන කෘතියක් සිංහල සමාජයට දායද වීම. ඒ තමයි 550 ජාතක පොත. මූලාශ්‍ර ග්‍රන්ථයේ වෙන්නේ පාලි ජාතක කතාව ක්‍රිස්තු පූර්ව 4 වන 5 වන සියවස්වල ලිව්ව බුද්ධඝෝෂ හාමුදුරුවෝ තමයි මේ පාලි ජාතක කතාව ඇසුරු කරගෙන මේ 550 ජාතක පොත සිංහලයට නැගෙනවා 4 වන පරාක්‍රම බහුව රජ දවස වීරසිංහ පතිරාජ ඇමතිවරයාගේ කියන ආරාධනයෙන්. ඒතර බුද්ධඝෝෂ හාමුදුරුවෝ තමයි මේ පාලි ජාතක කතාව රචනා කරන්නේ. මූලාශ්‍ර ග්‍රන්ථයේ වෙන්නේ ජාතක පොතේ පාලි ජාතක කතාව ඇසුරු කරගෙන තමයි මේක සිංහලයට නැගෙන්නේ. ඒතර 550 ජාතක පොත. කතා 547ක් තියෙනවා. පළවෙනි ජාතක කතාව තමයි අපන්නක ජාතකය. මනුෂ්‍ය සමාජයේ සාදු සම්මත සමාජයක් කරා යන්ට සාදු චර්යාත්මක සමාජයකට නිර්මාණය වෙන්න 550 ජාතක පොතෙන් ලැබුණේ එදා මෙදා තුන මහා විශාල මෙහෙයක්. ඒ නිසා තමයි දකුණේ ජනතාව උතුරට දෑගම් ගියේ. මේ ජාතක පොත පරිශීලනය වීම, ජාතක පොත පරිශීලනය කිරීම තුළින් මුළු මහත් සමාජයක්ම ඊටාම ගුණගරුක ජීවිතය පිළිබඳ ගැඹුරින් හිතන, තමන්ගේ පාත්‍ර වර්ගය, තමන්ගේ මිනිසයන් පිළිබඳව අපරිමිත හැඟීමකින් කටයුතු කරන්නට ජාතක කතා කතුවරයාගේ තිබෙන ආඛ්‍යාන රීති තුළින් ඒ කතාන්දර තුලින් නිර්මාණය වුණා. ජාතක කතාවක් කියන්නේ බුදුහාඳුනගේ පෙර ආත්ම භාවවල ජන්මයන් උත්පත් කතා ලෙස හඳුනනවා. මේ කතා කොටස් තුනකට බෙදුණා. ඒ තමයි වර්තමාන, අතීත සහ සමෝදානය. අපි කියනවා පූර්වාපර සංදි ගැලපීම. ජාතක කතා පොතේ කතා 547ක් පමණ තිබෙනවා. මේ හැම ජාතක කතාවකින්ම කියවෙන්නේ මනුස්ස ජීවිතයට අවශ්‍ය කරන උපදෙස්. විටක සත්ව චරිතය උපයෝගී කරගෙන ජාතක කතාකරුවා අපිට උපදෙස් දුන්නා. මට ඊටාම වැදගත් දෙයක් ඔබට මතක් කරන්න තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සිංහල සාහිත්‍ය නැගීම කෘතියේ 550 ජාතක පොත පිළිබඳව අපූර්ව වදනක් කියනවා. ඔහු කියනවා වසර 200ක් ජීවත් වෙලා ලබන අත්දැකීම් එක්වරක් ජාතක පොත අවබෝධයෙන් කියවීමෙන් ලබන්න පුළුවන්. වසර 200ක් ජීවත් වෙලා ලබන අත්දැකීම් එක්වරක් ජාතක පොත අවබෝධයෙන් කියවලා ලබන්න පුළුවන්. එච්චර ජීවිත පරිඥානයක් මේ ජාතක පොතේ කතා ඇතුලේ තියෙනවා. මනුස්ස ජීවිතයේ අඳුරු ගුප්ත ගූඪ ඇතුළාන්තය විනිවිද දකින්ට
විනිවිද දකින කතා, චරිතයේ විනිවිද දුතුවන්ගේ කතා විදිහට තමයි ජාතක කතා මාටින් වික්‍රමසිංහ ශූරින් හඳුන්වන්නේ. ඒ තරම්ම ජාතක කතා පොතේ ඉන්න චරිත මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා, සල්ලාරයෝ ඉන්නවා, ගණිකාවෝ ඉන්නවා, හොරු ඉන්නවා. මේ හැම කෙනාම මේ ජාතක පොත තුල ජීවත් වුණා. ඒතර ජාතක පොතෙන් අපිට උපදේශ දුන්නා. ජාතක කතා කතෝරය කලේ ක්‍රම දෙකයි. මොකක්ද මේ ක්‍රම දෙක? ඔහු මොකද්ද කරේ? කළු සුදු චරිත වෙන් කළා. හොඳ කෙනාට මොකද කරේ? දිව්‍ය ලෝකේ ඵලයන්. නේද? නරක වැරදි කරපු කෙනා අපායට ගියා. ඒ නිසා ජාතක පොත නිතරම කලේ කළු සුදු චරිත වෙන් කළා, මිනිස්සුන්ට මරණ බය ඇති කළා, හොරකම් කරන්න එපා, මරකම් කරන්න එපා, මේවා අල්ලන්න එපා කියලා මේ බය කම ඇති කළා. ඒ තුලින් ජීවිතයට අවශ්‍ය කරන සදුපදේශ රාශියක් 550 ජාතක පොතේ එදා මෙදා තුර අපිට ලබා දුන්නා. අපි හැමදිනම 550 ජාතක පොත කියවලා තිනවා. පුංචි කාලේ ඉඳන්ම අපේ පොත කියවනකොටම දහම් පාසල් අධ්‍යාපනයේ ඉඳන්ම ඕන තරම් ජාතක කතා අපි අධ්‍යයනය කරලා තිනවා. පන්සලේ ඉඳලා අපේ ගෙදරට වැඩම කරන හාමුදුරන් වහන්සේ නමක් ජාතක පොත අරන් තමයි කතාවක් කියන්නේ. අපි ගොඩාක් ජාතක කතා අහලා තියෙනවා. වැඩිපුරම සිංහල මිනිසුන් අතර ජනප්‍රිය වෙච්ච සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් කියලා මොකක්ද කියලා ඇහුවොත් අපි හැමදෙනාම කියන්නේ මේ අමාවතුරුවත් සද්ධර්ම රත්නාවලියක් නෙමෙයි ජාතක පොත. අඩුම තරමේ සිංහල එක පිටපතක් හරි ගෙදරක තියෙනවා. අඩුම තරමේ ගෙදරක තියෙනවා. ඒ තරම් ඒක බැඳිලා තියෙනවා. ඒ නිසා මිනිස්සු අතීතයේ මිනිස්සු බණ දහම් කරලා නිර්වාණය අවබෝධ කරගන්න බුදුහාමුදුරන්ගේ චරිතයේ තිබිච්ච මහා ගුණාංග සාකච්ඡා කරා. නමුත් සාහිත්‍යයක් අපි අධ්‍යයනය කරේ නෑ. ඒතර ජාතක පොතේ සාහිත්‍ය කියන්නේ වෙනම තැනක තියෙන සාහිත්‍යයක්. ඊට හේතුව තමයි අර පොළොන්නරු යුගයේ තිබුණ ඇකාර භාවිතයක්. පොළොන්නරු යුගයේ තියෙන ඇකාර භාවිතයේ ක්‍රමයෙන් කුරුණෑගල යුගයට වෙච්ච ඇකාර ක්‍රමය සම්පූර්ණයෙන් අයින් වෙලා ජාතක පොතට සිංහල පාලි මිශ්‍ර සංස්කෘත පාලි මිශ්‍ර බස්වහරක් ඒක රාශි වුණාට පස්සේ ඒ ජාතක කතාවල තිබෙන කුතුහලය, සංවාදශීලී භාෂාව, නාට්‍යෝචිත අවස්ථා, චරිත තුල තියෙන හාස්‍ය කුතුහලය මේ වගේ උපක්‍රම ජාතක කතා තුල තිබුණා. ඒ නිසා කතාව රසවත් වෙන්නේ මෙන්න මේ කියන උපක්‍රම නිසා. සාමාන්‍යයෙන් අපි මාළුවක් රසවත් වෙන රම්පේ කරපිංච සේර සූදුරු ඕවනමනන් දාලා අපි මාළුවක් රසවත් කරන්න වගේම කතාවක් රසවත් වෙන්න ජාතක කතා කරුවා උපක්‍රම යොදාගත්තා. උපමා යොදාගත්තා. ඊළඟට රූපක යොදාගත්තා, ඊළඟට කෙටි වැකි යොදාගත්තා, දිගු වැකි යොදාගත්තා, හාස්‍ය රසය කුතුහලය යොදාගනිමින් උපක්‍රම යොදාගනිමින් ජාතක කතා කරුවා කතා රසය උද්දීපනය කළා. කතා රසය කුළුගැන්වීම සිදු කරන්න ඕන භාෂාවෙන්. එතකොට වාග්මය කලාවක් තමයි සාහිත්‍යය කියලා කියන්නේ. ඒතකොට සාහිත්‍ය අධ්‍යයනයේදී ජාතක කතා අධ්‍යයනය කිරීම තුළ ජීවිතය අවබෝධයක් ලබනවා වගේම කාලානුරූප යුගානුයුගව භාෂාවේ විපරිණාමයත් අපි ඉගෙන ගන්නවා. તો කුරුණෑගල යුගයට වෙච්ච අවශ්‍ය භාෂාව ජාතක පොතේ තියෙනවා. අනිත් එක තමයි මේ ජාතක පොත ශ්‍රුතිගෝචර ශෛලියක් තියෙන්නේ. අසා රස විඳින්න යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි අප මා බෝසතාණෝ එක් ගව කුලයක ඉපිද කියලා ශ්‍රුතිගෝචර ශෛලියක් අසා රස විඳිනවා. මිනිස්සු බණ කියන්න නෙමෙයි බණ අහන්න ආස. කියවන්න ආසනේ. පොතපත කියවන්න ආසනේ. අහන්න ආසයි. නිසා ධර්මයේ ඉගෙන ගත්තා ශ්‍රවණය කළා. එතකොට අමාවතුරු රචනා වුණා කොහෙද? පොළොන්නරු යුගයේ. ඒ පොළොන්නරු යුගයේ අමාවතුරු රචනා වුණා පුතේ දෘෂ්ටිගෝචර ශෛලිය. ඒක කියවලා රස විඳින්න ඕන. ඒක මේ අහලා රස විඳින්න පුළුවන් කෘතියක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් කියව ගන්නට අමාරු දෘෂ්ටිගෝචර ගැඹුරු භාෂා ශෛලියක් තමයි පොළොන්නරු යුගයේ වන විට ඒ ගද්‍ය කෘතිවල තිබුණේ. හැබැයි ජාතක පොත ඕන කෙනෙක්ට අසා රස විඳින්න පුළුවන් ශ්‍රුති රමණීය වාග්මාලාවක් තිබෙන නිසාම මිනිසුන්ට ඒක තේරුම් ගියා. මිනිසුන්ට ඒක අමුතුවෙන් අධ්‍යයනය කරන්න ඕන උන්නේ. ඇයි ඒ? හාමුදුරුවෝ කියවනවා නැත්නම් කියනකොට අපි අහනවා. අහලා තමයි අපි ජාතක පොත රස විඳින්නේ. ඒ කතන්දර ඊටාම රසවත්. පුංචි වණ්ඩ කියන ඔය කතන්දර අපේ ආච්චි සීයා අපිට ජාතක කතා කියලා දෙනවා. ඊට පස්සේ අවශ්‍ය කරන උපදේශෙත් කියනවා. ඒ නිසා ජාතක කතා තුල අපේ මනුස්ස සමාජයේ සාරවත් විදියට වෙනස් වෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ට මිනිස්සු ගැන හිතන්න පටන් ගත්තා. සාහිත්‍යයෙන් වෙන්න ඕනත් ඒකම තමයි. ජීවිතයේ පිළිබඳ ගැඹුරක්, මනුෂ්‍යයාට මනුෂ්‍යයා පිළිබඳ අවබෝධයක් මේ සාහිත්‍ය කෘති පරිශීලනය කිරීමෙන් ලැබෙන්න ඕන. ඒ නිසා මම දීර්ඝව සාකච්ඡා කරේ මේ ජාතක පොත. එහෙම 550 ජාතක පොත පිළිබඳව කුරුණෑගල යුගයේ ලියවෙච්ච තාම වැදගත් කෘතියක් වගේම සිංහල සාහිත්‍යයේ විශාලම සුවිශේෂම කෘතිය මොකක්ද විදිහට ගද්‍ය කෘතිය විදිහට අපි හඳුන්වන්නේ 550 ජාතක පොත. ඒ තරම්ම පොදු ජනයා අතර මේ පොත ගැවසීම නිසා.
ඒ වගේම තමයි ළමයි සිංහල බෝධි වංශය, සිංහල තූප වංශය, අනාගත වංශය, දළදා සිරිත, දළදා පූජාවලිය වැනි ග්‍රන්ථ මේ කුරුණෑගල යුගයේ ලියුණා. ඒතර මේ සිංහල සාහිත්‍යයේ වර්ණවත් වුණ අවධිය විදිහට අපි හඳුන්වන්නේ මේ කුරුණෑගල රාජධානි යුගයේ වැදගත්ම දේ මෙන්න මේකයි. 14 වන සියවසේ මුල් භාගයේ තමයි ජාතක පොත සිංහල නැගෙන්නේ. ඒතර මේ ජාතක පොත ඇසුරෙන් නියමිත ජාතක කතා ඇසුරෙන් කාව්‍ය නිර්මාණය වුණා. සිංහල සාහිත්‍ය තුල කාව්‍ය ආකෘතියත් එක්ක සිව්පද ආරෙන් රචිත මුල්ම ජාතක කතා කාව්‍ය නිර්මාණය වෙන්නේ චන්න කින්නර ජාතකයේ ඇසුරෙන් සඳ කිඳුරුදා වත. මේක රචනා කරන්නේ විල්ගම්මුල්ල සංඝරාජ අපේ හාමුදුරුවෝ පද්‍ය 433කින් සමන්විත වෙනවා. ඒ කියන්නේ ජාතක කතා ප්‍රවෘත්තියක් ඇසුරු කරගෙන සිව්පද ආකෘතියේ ලියවෙන මුල්ම ජාතක කතා කාව්‍ය තමයි සඳ කිඳුරුදා වත. ඒ නිසා සිංහල සාහිත්‍යයේ කවිය කියන එක සුවිශේෂ වශයෙන් සිව්පද ආකෘතියත් එක්ක අපිට ලැබෙන්නේ ඉස්සෙල්ලාම මේ කියන සඳ කිඳුරුදා කවිය. ඒ වගේම තමයි ජාතක පොතත් එක්ක වෙන් ජාතක කිහිපයක් ලියුණා. උම්මදන්ති ජාතකය, උම්මග්ග ජාතකය වගේ කෘති. මේ උම්මග්ග ජාතකයත් ඊටම විශේෂ කෘතියක් තමයි. මේ බමුණු සමාජය උපහාසයට පාත්‍ර කරමින් පාඨකයාව ප්‍රහර්ෂයට නංවමින් මේ ජාතක කතා තුළ අපූරු නිර්මාණයක් කරනවා. ඒක ඒ මිනිස්සුන්ට මේක ඊටම රසවත් විදියට උම්මග්ග ජාතකයේ වැළඳ ගන්නට මේ මහෝස්ත පඬිතුමාගේ ප්‍රඥා මහිමේ ප්‍රකට කරවන්න තමයි මේ උම්මග්ග ජාතක කෘතිය රචනා වෙන්නේ. මේකේ කතාන්තර ඔබ සාමාන්‍ය පෙළටත් මේ වෙන විදිහට ඉගෙනගෙන තිබෙන විශේෂ නිර්දේශයේ සඳහන් වෙනවා. කතා හතරක් ඊටම රසවත්, ඊටම අපිට ප්‍රඥාව උපයුක්ත කරගෙන ප්‍රඥාවේ තියෙන මහිමේ ඒ තුළ අපි අධ්‍යයනය කරනවා. ඒ නිසා ජාතක පොත හා සමාජයේ තිබ්බේ ඊටම අන්‍යෝන්‍ය අවියෝජනීය බද්ධතාවයක්, වෙන් කළ නොහැකි බැඳීමක්. ජාතක පොත තුළ කාව්‍ය කර්ණයක් නිර්මාණය වුණා. මාර්ටින් වික්‍රමසිංහ මහතා ජාතක කතා විමසුම් කියලා කෘතියකුත් රචනා කරලා තිබුණා. මේකේ තියෙන සුවිශේෂ කම නිසා. ඒ නිසා සිංහල සාහිත්‍ය ඊටම වැදගත් සාහිත්‍ය සම්භාව්‍ය කෘතියක් විදිහට අපිට කුරුණෑගල යුගය අපිට හඳුන්වන්න පුළුවන්. මේ කුරුණෑගල යුගයේ සුවිශේෂ වෙන්නේ 550 ජාතක පොතත් එක්ක බිහි වෙච්ච සමාජ ක්‍රමයේ වගේම සිව්පද ආකෘතියෙන් රචිත මුල්ම ජාතක කතා කාව්‍ය නිර්මාණය වීමෙන් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය වගේම නූතන සිංහල සාහිත්‍ය අත්පොත් තබපු සිව්පද ආකෘතියේ කවි නිර්මාණය වෙන්න පටන් ගන්නේ මෙන්න මේ කියන කුරුණෑගල රාජධානියෙන් අනතුරුව.